සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම වාග්ය ධනංජය කොල්ල ප්‍රථම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ට වඩා සමාජය තුළ වැඩි කොවිඩ් ආසාදිතයන් පිරිසක් සිටින බවට සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීමක්. ග්ලයිෆොසෙට් භාවිතය නැවත තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ යළි අරඹයි. අයිදුම්පත් පිරවීමකින් තොරව උපත් විවාහ සහ මරණ සහතික පිටපත් ලබා ගැනීමේ නව ක්‍රමවේදයක්. කොවිඩ් වසංගතයත් සමග ලොවපුරා මැලේරියා මරණ ඉහළට. ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනිගැනීම් හෝ පිපිරීම් පිළිබඳව විමර්ශනය කිරීම හා ඒ පිළිබඳව විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් ඊයේ නිකුත් කළා. මේ අතර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් පළ කළා. පසුගිය දින කිහිපය පුරා දිවයිනේ ප්‍රදේශ ගණනාවකම ගෑස් ආශ්‍රිත අනතුරු විශාල ප්‍රමාණයක් වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක්ද පත් කරනු ලැබුවා. එම කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබූ අතර එම නිවේදනයේ දැක්වෙන්නේ ප්‍රමිතියෙන් තොර උපාංග ගෑස් පිපිරීම් වලට ප්‍රධාන හේතුවක් බවයි. ඒ අනුව බාල සහ නියමිත කාලයේ ඉක්ම වූ ගෑස් උදුන් සහ ඒ ආශ්‍රිත උපකරණ භාවිතය පිළිබඳ මහජනතාවගේ දැඩි අවධානයද නැවත යොමු කරවන බවද ජනාධිපති කමිටුවේ සභාපතිවරයා පෙන්වා දෙනවා. දෛනිකව වාර්තාවන සිදුවීම් සංඛ්‍යාව දැන් සැලකිය යුතු අන්දමින් පහළ බැසීමට හේතු වී ඇත්තේද දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගික ජනතාව නිසි ප්‍රමිතියෙන් යුතු උපාංග භාවිත කිරීමට පෙළඹීම බවද කමිටුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. එසේම ජනතාව ඒ සම්බන්ධයෙන් දැක් වූ දැඩි උනන්දුව මත විවිධ ක්‍රමවේද ඔස්සේ සිලින්ඩරවල තත්ත්වය පරීක්ෂා කිරීමට යාමේදී ගෑස් කාන්දු වීම නිසා ඒ පිළිබඳවද පැමිණිලි කර ඇති බව නිරීක්ෂණය වී ඇති බවද එම නිවේදනයේ දැක්වෙනවා. මේ හේතුවෙන් මින් ඉදිරියට නිකුත් කරනු ලබන ගෑස්වල ප්‍රමාණවත් ඊතයිල් කැප්ටන් රසායන ද්‍රව්‍ය නියමිත සාන්ද්‍රණයෙන් යුතුව ඇතුළත් කිරීමට ගෑස් සමාගම් පියවරගෙන ඇති බැවින් ගෑස් කාන්දු හඳුනා ගැනීමට අනාරක්ෂිත ක්‍රම ඔස්සේ සිලින්ඩරවල ගෑස් කාන්දු වීම තිබේදැයි පරීක්ෂා කිරීමෙන් වළකින ලෙසයි එම කමිටුව ජනතාවට දැනුම් දෙනු ලබන්නේ. පසුගිය කාලයේ වාර්තා වූ සිදුවීම්වලට පාරිභෝගිකයා වෙත නිකුත් කර ඇති ගෑස්වල සංයුතියේ යම් වෙනස් වීමක් බලපෑවේද යන කරුණ සම්බන්ධයෙන් තවදුරටත් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කෙරෙමින් පවතින බවද එම ජනාධිපති කමිටුව අවධාරණය කර සිටිනවා. එවගේම මෙම පෞද්ගලික සමාගම් දෙකම නිෂ්පාදන ක්‍රියාවලිය පවා එවගේම ඒ ටෙන්ඩර් ක්‍රියාවලිය පවා එවගේම ආනයන ක්‍රියාවලිය පවා ඒ සිදුවලා තිබෙන ආකාරය දිහා බලපුවාම ගෑස් වල පාවිච්චි කරන අයගේ ආරක්ෂාව පිළිබඳව කිසිදු රැකවරණයක් ලැබිලා නැහැ කියන එකයි රාජ්‍ය අමාත්‍යවරයා විදිහට මගේ පෞද්ගලික මතය බවට පත් වෙලා තිබෙන්නේ. ඒ ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව අපි වෙනමම පරීක්ෂණ කටයුතු දැන්ට ආරම්භ කරලා තිබෙනවා. ඒ පරීක්ෂණ කටයුතු වලින් අනාවරණය වෙන ආකාරයට ඒ සමාගම් සඳහා ඒ වගකීම් පැහැර හැරීම පිළිබඳව කරුණු සනාථ වීමෙන් අනතුරුව අපි පාරිභෝගික අධිකාරිය විදිහට ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ඒ සමාගම් වලට විරුද්ධව ලබා ගැනීමටත් කටයුතු කරනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඉදිරිපත් වී ඇති වාර්තා අනුව කොවිඩ් වසංගත තත්ත්වය මත කටයුතු කිරීම ඉදිරියේදී දැඩි අවධානම් සහගත විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. මේ අතර ඔමික්‍රෝන් ප්‍රභේදය එන්නත්වලට ප්‍රතිචාර නොදක්වන බවට දැක්වෙන වාර්තා තවමත් පිළිගත නොහැකි බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. ඊයේ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 741 දෙනෙකු හඳුනා ගනු ලැබුවා. ඒ අතර විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒත් සමගින් මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 5,68,423ක් ලෙසයි.
විශේෂයෙන්ම දෛනිකව වාර්තා කරන අසත්‍ය සංඛ්‍යාවෙන් මේකේ ප්‍රතිරූපය මවා ගන්න උත්සාහ කරන්න එපා. ඊට වැඩිය බිමේ පවතින තත්ත්වය ඉතාමත් අවදානම් රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙමින් පවතිනවා. අනවශ්‍ය මහජන ඒකරාශී වීම එක්ක සෞඛ්‍ය උපදෙස් කඩ කරමින් මේ විදිහට කටයුතු කරොත් 2022 වසරෙත් අර්ධයක්ම අපිට ගෙවන්න වෙන්නේ මේ ව්‍යසනයත් එක්ක ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයෙන් කියන එක අවධාරණය කරනවා. රජයේ පාර්ශවයෙන් සෞඛ්‍ය බලධාරීන් යම් නිරෝධායන නීති සහ නිරෝධායන සීමා පැනවුවත් නැතවත් තමන්ගේ ජීවිත සහ තමන්ගේ රටේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා වගකීමෙන් කටයුතු කරන්න. ඉදිරියේදී අපි විශේෂයෙන් නිරෝධායන පනත උල්ලංඝනය වන ඕනෑම ස්ථානයකට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරන්න මහජන සෞඛ්‍ය පරිකරු සූදානමින් ඉන්නවා. එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තවත් කොවිඩ් ආසාදිත මරණ 23ක් ඊයේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14484ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කොවිඩ් ආසාදිතව සිට රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටි වයඹ පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපාලනයට පිවිසි රාජා කොල්ලුරේ මහතා 2000 වසරේ සිට 2004 වසර දක්වා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළ අතර ඒ මහතා මිය යන විට 83 වන වියේහි පසු වුණා. ඔමික්‍රෝන් ප්‍රවේදයේ විකෘතිතා 32ක් පමණ මේ වන විට වාර්තා වී ඇති බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පවසනවා. කෙසේ වෙතත් ඔමික්‍රෝන් ප්‍රවේදයේ එන්නත්වලට ඔරොත්තු නොදෙන බවට මෙතෙක් පැහැදිලි සාක්ෂි ලැබී නොමැති බවයි වෛද්‍යවරයා අවධාරණය කර සිටියේ. ඔමික්‍රෝන් කියන ප්‍රභේදයේ මේකේ විකෘතිතා 32ක් පමණ වාර්තා වෙලා තියෙනවා. ඩෙල්ටා ප්‍රභේදයේ 23යි වගේ, ආල්ෆා ප්‍රභේදයේ 8යි වගේ. ඉතින් දැනට තියෙන වාර්තා අනුව උපකල්පනය කිරීමක් තමයි කරලා තියෙන්නේ. ශීඝ්‍රතාවය ගැන තාම හරියටම දත්ත කියන්න බෑ. දැනට මේකෙන් මරණ වාර්තා වෙලා නැහැ. ඒ වගේම තමයි දැනට ඉහළ ප්‍රතිශතයක් නියුමෝනියා තත්ත්වය දක්වා වර්ධනය වෙලා නැහැ. සංඛ්‍යාලේඛන එනකොට නිරීක්ෂණ නිගමන වෙනස් වෙන්න පුළුවන් කියන එක. තුන්වෙනි කාරණාව තමයි මේ වැක්සීන් එක මේකට උත්තර දෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේක අරගෙන වැඩක් වෙන්නේ නැහැ කියලා. එය සාවද්‍යයි. මොකද ඒකත් අනුමාන කිරීමක් තමයි. මේ අතර වසංගත මර්ධනය සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීමේ වැඩසටහන යටතේ මේ වන විට එම එන්නත ලබාගත් සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව මිලියනයට ආසන්න වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඊයේ දිනේ වන විට එම සංඛ්‍යාව දැක්වුණේ 9,94,929ක් ලෙසයි. විශාල වශයෙන් ලංකාවට එන්නත් ලැබුණත් මේ තුන්වෙනි මාත්‍රා බව ලබා ගන්න ජනතාව ඉදිරිපත් වෙන්නේ නැහැ. වයස 60 පැනපු අය ඉදිරිපත් වෙලා නැහැ. අවම ප්‍රමාණයක් තියෙන්නේ. ඇයි මෙහෙම වෙන්නේ? මේ සමාජ මාධ්‍ය හරහා අනිකුත් සංනිවේදන ක්‍රම හරහා වැරදි තොරතුරු ඔවුන් අතට ගිහිල්ලා තියෙනවා. ලෝකයේ පුරා මේ එන්නත් වලට පොරකන සමයක අපි ඒක ලබා ගැනීමෙන් වළකිනවා නම් අන්තිමට ඒකෙන් වෙන්නේ අපේ ආරක්ෂාවත් අපේ අවට ඉන්න ආදරණීයන්ගේ ආරක්ෂාව කියන දෙකම අපි යම් ආකාරයකට හැල්ලු කරගන්නවා. පළවෙනිම දේ තමයි අපේ ආරක්ෂාව වෙනුවෙන් අපි පූර්ණ එන්නත් ආවරණය ලබා ගැනීම වැදගත් වෙනවා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබුණ පුද්ගලයන් සංඛ්‍යාව 10,828ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,43,111ක් ලෙසයි. දකුණු අප්‍රිකාවේ සිව්වන කොවිඩ් රැල්ල සඳහා තම රටේ රෝහල් සූදානම් කරමින් පවතින බව එරට ජනාධිපති සිරිල් රමෆෝසා මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයත් සමග ඇති වී තිබෙන දකුණු අප්‍රිකාවේ සිව්වන කොවිඩ් රැල්ල සඳහා එරට රෝහල් සූදානම් කරමින් පවතින බව ජනාධිපති සිරිල් රාමෆෝසා ප්‍රකාශ කළා. පසුගිය මාසයේ දකුණු අප්‍රිකාවෙන් මුල්වරට සොයා ගැනුණු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මේ වන විට ලොව රටවල් 47කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ඇති අතර ඩෙල්ටා ප්‍රභේදයට වඩා සම්ප්‍රේෂණ හැකියාවකින් යුක්ත බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. දකුණු අප්‍රිකානු රෝහල් පද්ධතියෙන් ලබාගත් මූලික දත්තවලට අනුව පෙනී ගොස් ඇත්තේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සීග්‍රෙන් ව්‍යාප්ත වුවත් රෝගීන්ට වෛද්‍ය මැදිහත්වීමක් අවශ්‍ය වන්නේ අවම වශයෙන් බවයි. එහිදී ඔක්සිජන් ලබා දීමට තරම් අසාධ්‍ය තත්වයට පත්වී ඇත්තේ ඔමික්‍රෝන් ආසාදිතයන් සුළු ප්‍රතිශතයකට බව හෙළි වී තිබෙනවා. මේ අතර තායිලන්තයෙන් පළමුවරට ඔමික්‍රෝන් ආසාදිතයෙකු හඳුනාගෙන තිබෙනවා. ස්පාඤ්ඤයේ සිට තායිලන්තයේ වෙත පැමිණි ඇමරිකානු සංචාරකයෙකු මෙලෙස ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදනය වී ඇති බවට හඳුනාගත් බවයි තායිලන්ත සෞඛ්‍යාංශය නිවේදනය කර ඇත්තේ. පසුගේ නොවැම්බර් මාස 29 වනදා එම ආසාදිතයා තායිලන්තයේ වෙත පැමිණ තිබෙනවා. මේ අතර පළමුවරට නේපාලයෙන්ද ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේද ආසාදිත රෝගීන් දෙදෙනෙකු වාර්තා වී තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ නේපාලයට පැමිණි 66 හැවිරිදි විදේශීය ජාතිකයෙකු සහ ඔහු සමග සමීප සම්බන්ධතා පැවැත් වූ 71 හැවිරිදි පුද්ගලයෙකුට මෙලෙස එම ආසාදනය වී ඇති බවයි.
මේ අතර සංචාරක තහනම ඇතුළු දැඩි සීමාවන් සහ සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් ඉවත් කොට චීනය නැවතත් මුළුමනින්ම විවෘත කළහොත් දෛනිකව කොවිඩ් ආසාධිතයන් 6,30,000ක් වාර්තා විය හැකි බවට චීන බීජිං සරසවියක සිදු කළ අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. ඔවුන් පෙන්වාදී ඇත්තේ වඩාත් කාර්යක්ෂම එන්නත් කරණයක් හෝ විශේෂිත ප්‍රතිකාර ක්‍රමවේදයකින් තොරව චීනය සංචාරක තහංචි ඉවත් කිරීම සිදු නොකළ යුතු බවයි. මෙම අධ්‍යයනය සඳහා ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ස්පාංජය, ප්‍රංශය සහ ඊශ්‍රායලයේ මෑතකාලීන කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ දත්තද උපයෝගී කරගෙන ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. දින 50කට తాවකාලිකව වසා දැමුණු සපුගස්කන්ධ තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු අද සිට යළි ආරම්භ කෙරුණා. බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ධ තෙල් පිරිපහදුවේ වැඩ කටයුතු උපරිම දින 50ක කාලයක් తాවකාලිකව වසා දැමීමට තීරණය කෙරුණේ පසුගිය මාස 15 වෙනිදායි. විදේශ විනිමය අර්බුදය විසඳාගත් වහාම බොරතෙල් ආනයනය යළි සිදු කරන බවයි සපුගස්කන්ධ පිරිපහදුව වසා දැමීමෙන් පසු බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා ප්‍රකාශ කර තිබුණේ. ඒ අනුව දින 22කට පසුව පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු යළි අද දිනේ ආරම්භ වුණා. මේ වෙන විට ඩොලර් මිලියන 59ක් අපි වැය කරලා බොරතෙල් බැරල් ලක්ෂ 7ක් ගෙනාවා. අපි අඩුධාරිතාවකේ මේ දිනවල කටයුතු කරන නිසා දින 26කට ප්‍රමාණවත් බොරතෙල් මේ අවස්ථාවේ අපි ගෙනවිත් තිබෙනවා. මෙතන් සිට අකණ්ඩව බොරතෙල් සැපීමක් අපි සාතෙක් කරන අවශ්‍ය පියවර ගනිමින් තියෙනවා. අපිට සැපියුම් කරුවන් ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන්ට ගෙවීම් කිරීම ඩොලර් නැති නිසා අපි මේ විසඳුම් විදියට රුපියල් වලින් ගෙවීම් ලබා ගන්න කැමති සැපියුම් කරුවන් හොයනවා එක පැත්තකින්. ඔවුන්ට ලංකාවේ රුපියල් ආයෝජනය කරන්න. දෙවනුව දීර්ඝකාලීන කොන්ත්‍රාත් ක්‍රමයට බොරතෙල් සපයා ගැනීමට අපි මේ දිනවල සාකච්ඡා පවත්වාගෙන යනවා. අපේ බලාපොරොත්තුව අද සිට අඛණ්ඩව තෙල් පිරිපාදුව පවත්වාගෙන යන්න. ඒට යම් ගැටලුවක් මතුවෙනවා නම් කටකතා කරුවන්ට කලින් ගිය පාර වගේම නැවතත් අපි රටට ඇවිත් කියනවා අපිට දුෂ්කරතාවයක් තියෙනවා. අපිට తాවකාලිකව වහන්න වේවි කියලා. නමුත් දැනට එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සමග මේ තෙල් පිරිපාදුව පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනය වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සුබ සාධනය වෙනුවෙන් රුපියල් මිලියන 2.5ක මුදලක් පරිත්‍යාග කිරීමට රජය තීරණය කර තිබෙනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ අදහස් පළ කළා. පසුගියදා පාකිස්තානයේ සියාල්කොට් ප්‍රදේශයේදී අමානුෂික ලෙස ඝාතනය වූ ශ්‍රී ලාංකික ප්‍රියන්ත කුමාර දියවඩන මහතා වෙනුවෙන් අපි සෑම දිනකගේම ශෝකයේ පවුලේ ආදරණීය මැතිණියටත් දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් පුද කරන්න ප්‍රථමයෙන්ම අවස්ථාවක් කරගන්නවා. එමෙන්ම ඊයේ පැවතිච්ච කැබිනට් මණ්ඩල රැස්වීමේදී එතුමාගේ අභාවය පිළිබඳව ශෝකය පළ කරන්නට ගරු අගමැතිතුමන් ජනාධිපතිතුමන් ඇතුළු සියලුම දෙනා කටයුතු කළා වගේම ගරු කම්කරු අමාත්‍යවරයා හැටියට නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ප්‍රියන්ත කුමාර මැතිතුමන් විසින් වසර 11ක කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කරන ලද දායකත්වයේ සැලකිල්ලට අරගෙන ඔහුගේ මරණය හේතුවෙන් අසරණභාවයට පත් ආදරණීය බිරිඳ සහ දරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් අංශ පදනම් මත විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවක සුබ සාධන අරමුදල මගින් රුපියල් මිලියන 2.5ක මුදලක් වහාම ප්‍රදානයක් හැටියට ලබා දීමට ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. ඉදිරියේදීම පවුලේ සියලුම සුබ සාධන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා රජයත් පාකිස්තාන රජයත් මැදිහත් වීමෙන් අවශ්‍ය සියලු කටයුතු කරන්නට කැබිනට් මණ්ඩලය තීන්දුව කරනු ලැබුවා. ශ්‍රී ලංකා අනන්‍යතා අංකය සහිත ජාතික උප්පැන්න සහතික නිකුත් කිරීම පිළිබඳව කර ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. සෑම ශ්‍රී ලාංකීය පුරවැසියෙකු සඳහාම ශ්‍රී ලංකා අනන්‍යතා අංකය නිකුත් කිරීම සඳහාද පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුව බලය ලබා දීලා තිබෙනවා. බලය භාවිතා කරමින් කම අනන්‍යතා අංකයක් භාවිතා කරමින් උපතේ සිට මරණය දක්වා සිදු කරන ක්‍රියාකාරකම් වලදී රාජ්‍ය සහ පෞද්ගලික අංශයෙන් සේවාවන් ලබා ගැනීමේදී කටයුතු පහසුවෙන් ඉටු කර ගැනීම පිණිස ඉදිරියේදී ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව සැලසෙනවා. ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තොරතුරු පද්ධතිය හරහා මාර්ගගතව ශ්‍රී ලංකා අනන්‍යතා සහතිකයේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කිරීමටත් අංකය ඇතුළත් කරමින් පුද්ගලයාගේ උප්පැන්න සහතික නිකුත් කිරීමටත් දාලා කැබිනට් සංදේශයෙන් යෝජනා කොට තිබෙනවා. ගරු සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලි රම්බුක්වැල්ල මැතිතුමන් විසින් අම්පාර දිස්ත්‍රික් මහරෝහලේ හෘද රෝගිකයෙක් ස්ථාපනය කිරීම සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා. ඒ යෝජනාවට අනුමැතිය ලැබී තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කය තුළ හෘද රෝග වලට ගොදුරු වන්නන් සහ හෘදයාබාධ වලින් මිය යන සංඛ්‍යාව පසුගිය වසර කිහිපය තුළ ක්‍රමිකව ඉහළ යන බව දකින්නට තිබෙනවා. තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් වෙත වඩාත් ඵලදායී සකාරක සේවාවන් සැපයීම පිණිස අම්පාර මහරෝහලේ භෞතික සම්පත් සංවර්ධනය කිරීමට අවශ්‍යව තිබෙනවා. ඒ වෙනුවෙන් මහරෝහලට කැතීට කර රසායනාගාරය සහිත හෘද රෝගිකයෙක් ස්ථාපනය කිරීම සඳහා අනුමැතිය ඊයේ කැබිනට් මණ්ඩලය ලබා දීලා තිබෙනවා.
හිස් භූමි යොදාගෙන ඉදිරියේදී කොස්ගස් සහිත වනාන්තරයක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙලා තිබුණා 2025 දී අපේ රටේ වනගහනය 130 දක්වා ඉහළ දැමීමට කටයුතු කරනවා කියලා. දැනට තියෙන වනගහනය 29.2යි. අපිට ඒතකොට තව 0.8කින් මේ වැඩි කළ යුතු වෙනවා. ඒක වනජීවී වන සංරක්ෂණ අපි හැමෝම එකතු වෙලා මේ අභියෝගය ජයග්‍රහණය කිරීම තමයි අපේ ඉලක්කය වෙලා තියෙන්නේ. 0.8ක් කිව්වම මේක පොඩි ප්‍රමාණයක් කියලා බොහෝ දෙනෙක් හිතන්න පුළුවන්. මේ ප්‍රමාණයෙන් අරගෙන භූමි ප්‍රමාණයෙන් බැලුවොත් හෙක්ටයාර් 16000ක් විතර අපි අලුතෙන් බගා කරන්නට සිද්ධ වෙනවා. ඒ පිළිබඳව දැන් වැඩපිළිවෙලක් යනවා. වන සංරක්ෂණ වනජීවී අමාත්‍යතුමත් සමග සාකච්ඡා කළා. ඒ තමයි වන භූමිවල තිබෙන අහිතකර ශාකයන් එක පැත්තකින් ඉවත් කරනවා. දැනටමත් තිබෙන ෆයිනස් වගාව ඉවත් කළා. ඒවයි උචිත දේශීය ශාක සිටුවීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා වගේම ඊට අතිරේකව හිස් භූමි තියෙන ඒවා තෝරගෙන අපි ඒවා ප්‍රයෝජනයට ගත හැකි ශාක බවට පත් කරන්න අපි කටයුතු කරනවා. මේ වනය කිව්වම් බොහෝ අය හිතන් ඉන්නේ අර කැලේ තියෙන ගස් ටික විතරයි ඒකට අදාළ වෙන්නේ කියලා. ඒ වර්ග ටික විතරයි කියවෙන්නේ කියලා. නෑ අපිට කොස් කැලයක් හදන්න පුළුවන් නම් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන කොස් කැලයක් හදන්න අපි එකතු වෙලා දැන් කතා කරලා තියෙන කොස් පැල රෝපණය කරන්න, දෙල් පැල රෝපණය කරන්න, දූරියන් වගාවන් කරන්න, රබර් වගාවන් කරන්න ජනාධිපතිතුමා මේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. අපිට ඒ අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා. අපේ මේ කෘෂිකර්මය අද අපි නිෂ්පාදනය කරන නිෂ්පාදන වලින් 130කට වැඩි ප්‍රමාණයක් රිලව්, වඳුරෝ, ඒ වගේම වල්ලූරන්, මොනරුන් ඇතුළු වන සතුන්ගේ විශාල විනාශයක් සිද්ධ වෙනවා. මේ රට ආහාර වලින් ස්වයං පෝෂිත වෙන්න වෙන මොනවත් නැති වුණත් මෙන්න මේ සත්ත්වහානිය අවම කරගන්න වැඩ පිළිවෙල සකස් කරන්න පුළුවන් වුණොත් අපිට ඒකෙන්ම මේ රට ආහාර වලින් ස්වයං පෝෂිත කරගන්න පුළුවන් වෙනවා. අයදුම්පත් පිරවීමකින් තොරව උපත් විවාහ සහ මරණ සහතික පිටපත් ලබා දීමේ විශේෂ වැඩසටහනක් මහනුවර දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක වනවා. සේවාලාභීන්ට නියමිත ගාස්තුව ගෙවා අදාළ සහතිකයේ අංකය පමණක් ලබා දීමෙන් පසු එම සහතිකයේ පිටපත් ලබා ගැනීමේ හැකියාව මෙහිදී හිමිවනවා. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 20ක් ආවරණය වන පරිදි මෙම අයදුම්පත් පිරවීමකින් තොරව උපත් විවාහ සහ මරණ සහතික පිටපත් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මකයි. ඒ අනුව මෙම වැඩසටහන සඳහා අවශ්‍ය නවීන මෘදුකාංග පද්ධතිය සහ ඊට අවශ්‍ය පරිගණක පද්ධතිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පිරිනැමීමද සිදු කළා. ඇමරිකානු මහජන ආධාර සහිත ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය මගින් ඒ සඳහා වූ අවශ්‍ය සම්පූර්ණ මූල්‍ය දායකත්වය ලබා දෙනු ලැබුවා. මෙම වැඩසටහන තුළින් විවිධ ජනවර්ග නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට භාෂා භාවිතයේදී ඇතිවන දුෂ්කරතා මගහැර ගැනීමද එක් අරමුණක්. මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ නියම ව්‍යාපෘතියක් වන මෙම වැඩසටහන එහි සාර්ථකත්වය මත ඉදිරියේදී ලංකාව පුරාම ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාවද සොයා බලන බවයි. මේ සඳහා අපි විශේෂ අනුමැතියක් දැලා මේ වෙනකොටත් රෙජිස්ට්‍රාර් ජනරාල් යොමු කරලා තියෙන ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මේ මෘදුකාංගයට අපේ පවතින පද්ධතියට කිසිදු බලපෑමක් මේකෙන් ඇති වෙන්නේ නැහැ. මේක ආරම්භ වුණේ සමාජ ඒකාග්‍රතාවය සහ සංහිඳියාව ක්‍රියාකාරකම් යන මෙයින් අකුරණ සහ මැදදුම්බර කේන්ද්‍ර කරගනිමින් තමයි මේ ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ වුණේ. එසේ වුණා අකුරණ කාර්යාලයෙන් මේ ක්‍රියාත්මක කිරීමේදී ඔවුන් දැක්කේ උපන්න මරණ විවාහ සාතික නිකුත් කිරීමේදී ඇතිවන අපහසුතා දැකලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අකුරණ කාර්යාලයේ සකස් කරනවා වගේම අනිකුත් කාර්යාල වලටත් මේක ලබා දුන්නොත් හොඳයි කියන යෝජනාව ඉදිරිපත් වුණේ. පිරිසිදු දියමින්දක අපේක්ෂාවන් මුදුන් පමුණුවමින් ක්‍රියාත්මක ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් පසුගියදා දියත් කෙරුණා. මහමෙවුනාව භාවනා අසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත් ශ්‍රද්ධා සමාජ සත්කාර අංශයත් එක්ව ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු 88 වන සහ 89 වන ජලපිරිපහදු මධ්‍යස්ථාන විවෘත කොට ජනසතු කිරීම ඊයේ සිදු කෙරුණා. ඒ අනුව පිරිසිදු දියබිඳක අපේක්ෂාවන් මුදුන්පත් කරමින් 88 වන ජලපිරිපහදු ව්‍යාපෘතිය ලෙසින් හුලන්දාව දකුණ ගැමුරුපුර ප්‍රදේශයේ ඉදිකරන්නට යෙදුණු ජලපිරිපහදු මධ්‍යස්ථානය මහා සංඝරත්නය විසින් මෙලෙස විවෘත කරනු ලැබුවා.
දෛනිකව පිරිසිදු ජලය ලීටර 15,000ක් නිපදවිය හැකි මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය හරහා දිනකට ප්‍රදේශවාසීන් 5,000කට පමණ පිරිසිදු පානීය ජලය ලබා ගත හැකි. රුපියල් ලක්ෂ 13 හමාරකට අධික මුදලක් වැය කරමින් ඉදිකරන්නට යෙදෙනු මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය සඳහා YMWB වීරසේකර මහතා විසින් දායකත්වය සපයනු ලැබුවා. එමෙන්ම ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතයේ යටතේ ඉදිකරන්නට යෙදුණු 89 වන ජල පිරිපහදු මධ්‍යස්ථානය ලෙසින් හඳපානාගල ප්‍රදේශයේ ඉදිකළ ජල පිරිපහදු මධ්‍යස්ථානයද ඊයේ විවෘත කරනු ලැබුවා. එම ජල පිරිපහදු මධ්‍යස්ථානය මගින්ද දෛනිකව පිරිසිදු ජලය ලීටර 15,000කට අධික ප්‍රමාණයක් නිකුත් කෙරෙන අතර ඉන් දෛනිකව ප්‍රතිලාභ ලැබිය හැකි පිරිස 5,000කට අධිකයි. රුපියල් ලක්ෂ 13 හමාරකට අධික මුදලක් වැය කරමින් ඉදිකරන්නට යෙදුණු මෙම පිරිපහදු මධ්‍යස්ථානය සඳහා වූ දායකත්වය ප්‍රවීණ කලාශිල්පී කීර්ති පැස්කුවෙල් මහතා ඇතුළු හෙල්ප් සර්කල් සංවිධානය විසිනුයි ලබා දෙනු ලැබුවේ. මේ විදිහට මේ විවෘත කරන පැන් පිරිපාදු මධ්‍යස්ථානය බොහෝ කාලයක් මේ ග්‍රාමයේ මිනිස්සුන්ට සෙත සදනවා. අවුරුදු ගණනාවක් පුරාවට මේ පිරිස මෙතෙන්ට ඇවිල්ලා වතුර ටිකක් අරගෙන යන වාරයක් පාසා සතුටටපත් වෙන වාරයක් පාසා ඒ අයගේ ශරීරය ලෙඩ වෙන එක අදින් ඉඳන් නවතින ඒ මොහොතක් පාසා සමහරක් වෙලාවට අවුරුදු ගණනාවක් ගිහිල්ලා වුණත් මේ පූජා කරපු දායකත්වයේ දක්වපු පිරිසට දිවාරෑ පින් රැස් වෙනවා. සමහරක් වෙලාවට ඔබට මේ පින්කම අමතක වෙලා යන්න පුළුවන්. නමුත් ඔබට රැස් වෙන පින එහෙම නතර වෙන්නේ නැහැ. පිරිසුදු ජලය පානය කරන්න ලැබෙනවා කියන එක. එහෙම නැත්නම් පිරිසුදු ජලය අපිට අද සිට පානය කරන්න පුළුවන් කියන මතය හිතට ඇතුල් වෙනවා කියලා කියන්නේ ඒක ඇත්තටම කෙනෙකුගේ හිතට සතුටක් වගේම ඒ සතුට ලබා දෙන්නට හැකියාව ලැබීම ඉතාමත් හිතට දැනෙන ලොකු සතුටක්. මෙහිදී රුපියල් 2000ක වටිනාකමින් යුත් වියලි ආහාර මලු 50ක් හඳපානාකල ගම්වාසීන් වෙත බෙදා දීමද සිදු කෙරුණා. දවසේ අපිට බොහොම සතුටුදායක දවසක්. අපේ ගමට පිරිසිදු පානීය ජලය ලැබුණා. ඉතින් අද ඉඳලා අපිට අපේ දරුවන්ට පිරිසිදු වතුර ටිකක් දෙන්න පුළුවන්. සද්දා නාලිකාව කරන මේ පින් කටයුත්තට තව තවත් මේ වැඩි වැඩියෙන් සත්‍ය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පිරිසිදු දියබිඳක අපේක්ෂා මුදුන් පමුණුවමින් ක්‍රියාත්මක ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේද සහයෝගය ඇතිවයි ක්‍රියාත්මක කරනු ලබන්නේ. සරණක් අවැසි සෑම මොහොතක සරණක් වන්නට පිරිසිදු දියබිඳකින් පිපාසා සංසිඳුවන්නට ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මකයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. පොහොර ආනයනය සම්බන්ධව සහ ග්ලයිෆොසෙට් තහනම පිළිබඳව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ උපදෙස් අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබීම විශේෂත්වයක්. ඒ අනුව කාබනික නොවන සහ පොස්පරස් පොහොර ආනයනය කිරීමට අවසර ලබා දී තිබෙනවා. තවද එම ගැසට් පත්‍රයට අනුව මෙරට තුළ ග්ලයිෆොසෙට් භාවිතය තහනම් කෙරෙන බවටද ප්‍රකාශයට පත් කර තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සිය ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේදී දැනට මුහුණ පා ඇති ගැටලු හඳුනා ගනිමින් ඔවුන්ට කඩිනම් විසඳුම් ලබා දෙන්නේයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ ව්‍යාපාරික නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා නිලධාරීන් වෙත මෙම උපදෙස් ලබා දී ඇත්තේ වසංගත තත්ත්වයේ හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑ ව්‍යාපාරිකයන් වෙනුවෙන් තවදුරටත් ණය පමාසහන කාලයක් ලබා ගැනීම සහ වෙන්දේසිගත කර ඇති දේපල නැවත ලබා ගැනීම පිළිබඳව මෙහිදී ව්‍යාපාරිකයන් විසින් අග්‍රාමාත්‍යවරයා වෙත කරුණු පැහැදිලි කර තිබෙනවා. වර්ෂ 1983 දී ජපන් ආධාරයක් වශයෙන් මෙරටට හිමි වූ ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ 37 වැනි සංවත්සරය පසුගියදා පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් නිනෝමියා සෙයිසා මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව අවස්ථාවේදී නිනෝමියා මහතා විසින් රෝහලේ වෛද්‍ය වාර්තා සේවය ආරම්භ කළ අතර එහි වෙබ් අඩවියද දියත් කරනු ලැබුවා. ජපන් ආධාරය යටතේ ඉදිකළ මෙම රෝහල ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින ඓතිහාසික මිත්‍රත්වයේ සංකේතයක් ලෙසයි සැලකෙන්නේ. අහිංසක හිතක් සුවපත් කරන්න රොද බැඳුණු ලස්සන හදවත් ඇති අසල්වැසියන් පිරිසක් ගැනයි මේ කතාව.
කොකෝ ජොන්සන් පැමිණි වාහනය ඇගේ නිවස පිහිටලා තියෙන මාවතට පිවිසුනා. ඒත් ඇය පුදුමෙන් වෙනද වගේ නෙවෙයි හැම කෙනෙකුම එලියට ඇවිත්. කොකෝගේ නම කියමින් අලංකාර පුවරු ඔසවගෙන කොකෝ වෙනුවෙන් කෑගසමින් සුභ පතනවා. කොකෝට මේ දේ ගැන හිතා ගන්නවත් බැහැ. මේ තරම් ආදරයක් කොහෙන්ද? කොකෝ ඇමරිකාවේ ජීවත් වෙන පුංචි ගැහැණු ළමයෙක්. ඒත් ඇයට වයස අවුරුදු 15 වෙදී දරුණු පිළිකාවකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මේ තමයි දින ගණනාවක් රෝහල්ගතව සිට අවසන් කීමෝ ප්‍රතිකාරයනුත් පස්සේ නැවත කොකෝ ගෙදර එන දවස. මේ හැමෝම කොකෝගේ අසල්වාසීන්. ඔවුන් බොහෝ දෙනා රැකියාවල නිරත බොහොම කාර්ය බහුල අය. ඒත් ජීවිතයත් මරණයත් අතර සටනකේ දෙන කොකෝට මේ හැම කෙනෙකුගේම ශක්තියත් ලැබෙන බව කියන්න තමයි තමන්ගේ රැකියාවල් වලට පවා නොගොස් ඔවුන් පාරට ආවේ කොකෝ පිළිගන්න. බලන්න කොකෝගේ සතුට මේ හැම කෙනෙක්ම කොකෝ වෙනුවෙන්. කොකෝගේ ගතේ වේදනාව බෙදාගන්න ඔවුන්ට නොහැකි වුණත් ඒ හිතේ වේදනාව බෙදාගන්න නෙවෙයි නැත්තටම නැති කරන්න මේ අසල් වැසියෝ කටයුතු කළා. මොකද හිත හයිය වෙන තරමට ඕනම දේකට මුහුණ දෙන්න මිනිහෙක්ට පුළුවන් වෙන නිසා. සමහර විට බෙහෙත් ආදීන් කොකෝට ලැබෙන සුවයට වඩා අප්‍රමාණ සුවයක් කොකෝ වෙනුවෙන් සිනහවෙන කෑගහන සුභපතන මේ මුහුණුවලින් කොකෝට ලැබෙන්නට ඇති. ඉතින් හිතන්න ලෙඩක් දුකක් තිබුණත් නැතත් ජීවිතයකට ඕනේ මෙන්න මේ සතුට සමගිය ශක්තිය නොවෙයිද. අවධානය විදේශ පුවත් වෙත. පසුගිය වසර තුළදී ලෝපුරා වාර්තා වන මැලේරියා මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. කොවිඩ් වෛරස ගෝලීය වසංගතය හේතුවෙන් සෞඛ්‍ය සේවාවන් අඩාලවීම නිසා පසුගිය 2020 වසරේදී ලොව මැලේරියා මරණ සංඛ්‍යාව 69,000කින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා. 2019 වසරේදී මැලේරියා රෝගයෙන් මියගිය ලෝකවාසීන් සංඛ්‍යාව 5,58,000ක්. එහෙත් පසුගිය වසරේදී එය 6,27,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් බහුතරයක් අප්‍රිකාවේ දුප්පත්ම රටවල ලදරුවන් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික මැලේරියා වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ. මෙලෙස ඉහළ ගිය මරණවලින් 3/2කටම හේතු වී ඇත්තේ කොවිඩ් සංචරණ සීමා හේතුවෙන් මැලේරියා වැළැක්වීමේ රෝග විනිශ්චය කිරීමේ සහ ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදවලට බාධා ඇතිවීමයි. මේ අතර චීනයේ බීජිං නුවර ලබන වසරේ පැවැත්වීමට නියමිත ශීත ඍතු ඔලිම්පික් උළෙල රාජ්‍ය තාන්ත්‍රික ලෙස වර්ජනය කිරීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා. ධවල මන්දිරේ නිවේදනය කළේ චීනයේ දුර්වල මානව හිමිකම් තත්ත්වය සැලකිල්ලටගෙන එම තීරණයට එළඹි බවයි. මේ නිසා ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත කණ්ඩායමක් බීජිං ඔලිම්පික් උළෙල සඳහා සහභාගී නොවනු ඇති. කෙසේ නමුත් ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා පුහුණුව ලැබූ ඇමරිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ සඳහා සහභාගී විය හැකි බවයි ධවල මන්දිර ප්‍රකාශකාව වැඩිදුරටත් සඳහන් කළේ. නිරවි යුද සමයේ 1980 වසරේ මොස්කව් ඔලිම්පික් උළෙල ඇෆ්ගනිස්තානයේ රුසියානු ආක්‍රමණයකට විරෝධය දක්වමින් ඇමරිකාව වර්ජනය කළ අතර පසුව 1984 ලොස් ඇන්ජලිස් ගිම්හාන ඔලිම්පික් උළෙල රුසියානුවන් විසින් වර්ජනය කරනු ලැබුවා. හෙට දෙසැම්බර් 8 වැනිදා. වියලි කලාපයට අයත් ලුණුගම්වෙහෙර රක්ෂිතය ජාතික වනෝද්‍යානයක් බවට ප්‍රකාශ කර ඇත්තේ 1995 වසරේ දෙසැම්බර් මාස 8 වන දිනයි. හෙක්ටයාර 58,000කට අධික මෙම වනෝද්‍යානය පිහිටා ඇත්තේ ඌව පළාතේ. දකුණු ආසියාවේ කලාපීය අන්තර් රාජ්‍ය සංවිධානය සහ භූදේශපාලනික සංගමය වන කලාපීය සහයෝගිතාවය සඳහා වූ දකුණු ආසියානු සංගමය පිහිටුවා ඇත්තේ 1985 වසරේ දෙසැම්බර් මාස 8 වන දිනයි. ඉතාලි ජාතික තාරකා විද්‍යාඥ ගැලිලියෝ ගැලිලිගේ නමින් නම් කරන ලද ගැලිලියෝ අභ්‍යවකාශයානය කක්ෂය දෙවන වරට පෘථිවි කක්ෂයෙන් පිටතට පියාසර කර ඇත්තේ 1992 වසරේ දෙසැම්බර් මාස 8 වන දිනයි.
ඒත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමු යමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නම බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.